9 1 9 2 මාතෘකාව දැන් කලින් සිට සාකච්ඡා කරා. දැන් අපිට තියෙන 9 3 මාතෘකාව පරිණාමය. ඒතර පෘථිවියේ සම්භවය සහ පෘථිවිය මත ජීවීන් සම්භවය කියන මාතෘකා දෙකම සාකච්ඡා කරලා ඉවරයි. දැන් තියෙන්නේ මේ පරිණාමික ක්‍රියාවලිය නැත්නම් පරිණාමය කියන එක ගැන ඉගෙන ගන්න. පරිසරය ඇති වෙන වෙනස් වීම වලට ඔරොත්තු දීම සඳහා ජීවීන්ගේ දේහ තුළද ඊට අනුරූපව ක්‍රමික වෙනස්කම් ඇති විය යුතුයි. පරිසරය වෙනස් වෙනකොට ජීවීන් තුලත් ඒ වගේ වෙනස්කම් සිද්ධ වෙන්න ඕනි. එහෙම නැත්නම් ඒ පරිසරයට ඔරොත්තු දෙන්න ජීවීන්ට බැරි වෙනවා. පරිසරයේ අඛණ්ඩව සිදුවන වෙනස් වීම වලට අනුරූපව ජීව දේහ තුල ක්‍රමිකව ඇති වෙන වෙනස් වීම නිසා ඒ පරිසරය තුල ජීවීන්ගේ පැවැත්ම තහවුරු වෙනවා. දැන් උදාහරණයක් විදිහට මුල් කාලේදී ජිරාෆ්ලගේ බෙල්ල කොටයි. නමුත් පසු කාලීනව ජිරාෆ්ලගේ බෙල්ල දික් වෙනවා. ඒතර බෙල්ල දික් වෙන එක ඒගොල්ලන්ට ඉහළ තියෙන ශාකවල ආහාර පරිභෝජනය කරන්න මේ බෙල්ල දික් වෙන එක උදව්වක් වෙනවා. ඒ වගේ ජීවීන්ගේ වෙනස්කම් වෙනකොට තමයි ඒගොල්ලන්ට පරිසරයට හොඳින් ඔරොත්තු දීමේ හැකියාව වෙන්නේ. ඒ විදිහට ආරම්භක සරල ජීවීන්ගේ ඉඳන් සංකීර්ණ ජීවීන් දක්වා ක්‍රමික විකාශනයක් සිදු වෙනවා. ඒ ක්‍රමික විකාශනයට අපි කියනවා පරිණාමය කියලා. ඒකවල මෙතන විස්තර පුරව ගන්න ක්‍රමික විකාශනය පරිණාමය ලෙස හඳුන්වන්නේ. මේ පරිණාමය ගැන නිගමන වලට එළඹෙන්න දැන් පරිණාමය කියන්නේ ඇත්තම එකක්ද කියලා තාම හරියටම 100%ක් කියන්න බෑ. මොකද පරිණාමය කියන එක විද්‍යාඥයෝ 100%ක්ම පිළිගන්නේ නැහැ. නමුත් බහුතර ප්‍රමාණයක් මේක පිළිගන්නවා බටහිර විද්‍යාව. ඒකට ඒ ගැන පිළිගන්න හේතු වෙච්ච සාක්ෂි කිහිපයක් තියෙනවා. පළවෙනි සාක්ෂි තමයි භූගෝලීය සත්ත්ව ව්‍යාප්ත වලින් ලැබෙන සාක්ෂි. හරි හරි. භූගෝලීය සත්ත්ව ව්‍යාප්තියෙන් ලැබෙන සාක්ෂි. ඊළඟ දෙවෙනි සාක්ෂි වර්ගය තමයි සංසන්දනාත්මක ව්‍යුහ විද්‍යාවෙන් ලැබෙන සාක්ෂි. වැදගත්ම වර්ගය තමයි මේ පොසිල වලින් හම්බෙන සාක්ෂි. පොසිල අධ්‍යයනයෙන් කියන්නේ පොසිල අධ්‍යයනයෙන් ලැබෙන සාක්ෂි. මෙන්න මේ සාක්ෂි වලින් තමයි පරිණාමය ගැන විද්‍යාඥයෝ යම් යම් නිගමන වලට එළඹෙන්නේ. මේකෙත් මේ පොසිල අධ්‍යයනයෙන් හම්බෙන සාක්ෂි තමයි ඉතාම වැදගත් සාක්ෂි. මේකේ පළවෙනි මාතෘකාව විදිහට ලියා ගන්නකො පොසිල කියලා ඉතින්. විතර පොසිලයක් කියලා කියන්නේ යම් ආකාරයක සංරක්ෂණය වුණු ජීවියෙකු හෝ ජීවියෙකුගේ දේහ කොටසක් හෝ ඔවුන්ගේ සලකුණු සංරක්ෂිතව පවතින ප්‍රදේශයකට අපි පොසිලයක් කියලා කියනවා. ඒ වගේ පොසිල එක්ක පාෂාණ ඇතුලේ කියන්නේ ගල් වල හිර වෙලා තියෙන්න පුළුවන්. අයිස් වල ඇතුලේ තියෙන්න පුළුවන්. පීට් වගේ නිදි වල තියෙන්න පුළුවන්. පීට් කියලා කියන්නේ හුණු ගල් වගේ නිදි ඇතුලේ තියෙන්න පුළුවන්. ගිනි කඳු වලින් හම්බෙන අලු වල තියෙන්න පුළුවන්. ඒ වගේම මඩ ඇතුලේ හම්බ වෙන්නත් පුළුවන්. මේ වගේ තැන්වල පොසිල තියෙන්න පුළුවන්. පොසිලයක් කියලා කොහොම සතෙක්ම නෙමෙයි සතෙක්ගේ කොටසක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ පාද සලකුණක් වෙන්න පුළුවන්. නැත්නම් කවචවල ලකුණක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ අස්ථි කොටස් වගේ ඩයිනෝසර්ලගේම ලොකු ප්‍රමාණයේ අස්ථි හම්බ වෙලා තියෙනවා. ඒගොල්ලෝ හිටියා කියන්නේ ඒක සාක්ෂියක් වශයෙන් ගත්තා. ඒකට ඒ විදිහට තමයි පොසිල හම්බ වෙන්නේ. මේ පල්ලෑ රූප සටහන් කීපයක් දීලා තියෙන එක එක වර්ගවල පොසිල එහෙම හම්බෙච්ච ඒවා. මේ රූප සටහනක් නම් කරගන්න විවිධ වර්ගවල පොසිල.
අර මදුරු වගේ මේ රත්තරන් පාට ගුලි ඇතුලේ ඉන්න මදුරු වගේ එන්සයිම් ආරන් තව ජීවියෙක් හදන්න පුළුවන්ද? හදන්න පුළුවන් ඒගොල්ලන්ගේ DNA අරගෙන මේ ඔව් ඒ DNA පරීක්ෂා කරලා ඊට පස්සේ ඒවයින් අලුත් ජීවීන් හදන්න පුළුවන්. ඒක අර මේ ඒවට නීති රීති තියෙනවා. දැන් මිනිස්සුන්වත් හදන්න පුළුවන් නෙමෙයි DNA අරගෙන. ඒකට එහෙම සතෙක් හදනවා නම් මේ ඒකට අවසර ගන්න ඕනේ මේ ඒකට පාලන අධිකාරියක් වෙනම පත් කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ එකඟතාවයත් එක්ක තමයි එහෙම ජීවීන් හිතුමතයට හදන්න බෑ. දැන් ඔය චීනය වගේ රටවල් එහෙම පරීක්ෂණ කරනවා හොරෙන්. අර මේ ලෝක සම්මුතිය අත්සන් කරලා තියෙන රටවල් එකතු වෙලා. ඒ සම්මුතිය වලට පටහැනි නම් එහෙම හදන්න බෑ. දැන් ඔයා වගේ තව එක්කෙනෙක් හදලා ඉවරලා එයා ගිහිල්ලා අපරාධයක් කරොත් ඔයාව නෙහුවේ. ඒ කියන්නේ අපේ මේ විදිහටම හදන්න පුළුවන්ද? පුළුවන්. ඔයාගේ DNA අරන් ඔයා වගේ කෙනෙක් හදන්න පුළුවන්. ක්ලෝන කරන්නේ කියන්නේ ඒක. ඒවා නීතියෙන් තහනම් කරලා දෙන ඩොලි කියලා බැටළුවෙක් එහෙම හැදුවා. මුලින්ම පළවෙනි ජීවිතයේදී. එතනින් පස්සේ තමයි තහනම් කරේ. ඊට පස්සේ මෙතන මේ පළවෙනි එකේ තියෙන මැණික් ගලක් අස්සේ හිර වෙලා ඉන්න කුමි සතෙක් ඔය බත් කූර වගේ සත්තු පරිණාමයේදී වැදගත් පොසිල. ඊට පස්සේ තියෙනවා රෝමිලක්කන් දෙක ලියා ගන්නකො. පොසිල සඳහා නිදසුන් කියන. සත්වයේගේ සැකිල්ලක් දතක් හෝ කවචයක් වැනි තද කොටසක්. මෙහිදී මුල් අස්තියේ ඇති කොටසක් දි รา පත් වෙලා ඒ සවිවර කොටස් වලට රොන් මඩ වගේ දේවල් එකතු වෙනවා. පස්සේ අධික පීඩනයට ලක් වෙලා අස්තිමේ පාෂාණයක් නිර්මාණය වෙන්න පුළුවන්. එතකොට ඒක අපිට පොසිලයක් කියලා හඳුන්වන්න පුළුවන්. ඒ විදිහට සතෙක්ගේ සැකිල්ලක් හරි දතක් හරි කවචයක් වගේ ගොඩක් තද කොටසක් වගේ ඒ වගේ දෙයක් හම්බුනොත් ඒක පොසිලයක් කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඇතැම් සත්තු මඩ ඇතුලේ ගිහලා තැම්පත් වෙනවා. ඊට පස්සේ යාගේ දේහය දි รา පත් වෙලා දේහ කොටස් වායු විදිහට පිට වෙලා යනවා. එතකොට හැදෙනවනේ ඒ සතාගේ හැඩයට සමාන හිස් අවකාශයක් ගොඩ නැගෙනවා. ඒව ඇතුලේ වැලි වගේ දේවල් තැම්පත් වෙලා ඒ සතාගේ හැඩයට සමාන පොසිලයක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒකට ඒ වගේ මඩ අස්සේ හිර වෙච්ච ජීවීන්ගේ හැඩයට සමානව ගල් වලින් හැදිලා තියෙන නැත්නම් සිලිකා වලින් හැදිලා තියෙන පොසිල හම්බ වෙනවා. ඒවත් අපිට පොසිලයක් විදිහට ගන්න පුළුවන්. ඊළඟට තියෙනවා ශාක රෙසින් ඇතුලේ. ඒ කියන්නේ ශාක වලින් ස්‍රාව වෙන දුම්වල. මැලියම් වගේ සමහර ගස් වලින් ගම් වගේ බේරෙන්න දොඩම් ගස් වල එහෙමත් තියෙනවා. ඒ වගේ බේරෙන මැලියම් වලින් කුමිසතුන්ගේ බාහිර සැකිලි සංරක්ෂණය වෙලා පොසිල බවට පත් වෙලා තියෙනවා. සමහර කුමිසත්තු ඒ වගේ ගස් වල පොතු අස්සෙම ඉර වෙලා ඉඳලා හම්බ වෙනවා. ඒවත් පොසිල වශයෙන් ගන්නවා. මැමත් වගේ ලොවින් තුරන් සතුන්ගේ ආරක්ෂිත සිරුරු වැවාසන රටවල අයිස් ඇතුලේ හම්බ වෙනවා. අයිස් මිදුණට පස්සේ ඒ දේහේ නරක් වෙන්නෙත් නැහැ. ගොඩක් කල් තියෙන්න පුළුවන්. ඒ වගේ මේ ආරක්ෂිත වෙච්ච සිරුරු හම්බ වෙන්න පුළුවන්. ඒවත් පොසිල වශයෙන් ගන්නවා. ආන්තික පරිසර තත්ත්වය හේතු වෙන ආරක්ෂා වෙලා තියෙන ඩයිනෝසර් වගේ සත්වයන්ගේ පාසලකුණු. ඩයිනෝසර්ලගේ සමහර අස්ථි කොටසුත් හම්බෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ පාසලකුණක් හම්බුනත් ඒකත් පොසිලයක් වශයෙන් ගන්නවා. මේ විදිහට අපිට පොසිල එක එක විදිහට හම්බ වෙන්න පුළුවන්. ඕගලන්ටත් තියෙනවා ක්‍රියාකාරකමක් විදිහට ආදර්ශ පොසිලයක් නිර්මාණය කරන්න. ප්ලාස්ටික් කෝප් එක උසින් අඩක් පමණ වෙනකම් කිරිමැටි හෝ ක්ලේ අසුරන. මේ පළවෙනි එකේ තියෙන ඒ වගේ කිරිමැටි නැත්නම් ක්ලේ වලින් කෝප්පෙන් භාගයක් විතර පුරවන්න. ඒක මතු පිටට කවචය හෝ පරණාංග පත්‍රයේ තියලා තද කරනවා. ගාල් කොළයක් හරි නැත්නම් සතෙක්ගේ කවචයක් හරි අරගෙන මේ කුඩින් තියලා තද කරනවා. ඊට පස්සේ මැටි මත කවචය හෝ පරණාංග පත්‍රයේ සලකුණ ඇදුනට පස්සේ ඒක අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ ප්ලාස්ටර් ඔෆ් පැරිස් ස්වල්පයක් අනික් කෝප්පයට අරගෙන ජලයේ ස්වල්පයක් දාලා බදාමයක් හදාගන්න ඕනේ. හදාගත් පැරිස් බදාමය හෝ බයින්ඩර් ගම් පරිස්සමෙන් අර සලකුණු තියපු කෝප්පයට එකතු කරනවා. ඊට පස්සේ පැය දෙකක් විතර වේරෙන්න තියෙනවා. ඊට පස්සේ ප්ලාස්ටික් කෝප්පේ කපලා අයින් කරගෙන පැරිස් බදාමයේ සහිත කොටස වෙන් කරගන්න පුළුවන්.
මැටි මූණතේ සහ ප්ලාස්ටර් ඔෆ් පැරිස් මූණේ සෑදී ඇති පොසිල ආදර්ශ නිරීක්ෂණ කරා. උදාර උඩින් දාපු උඩ තිබිච්ච තට්ටුවයි යට තිබිච්ච තට්ටුවයි දෙකේම පොසිලේ සලකුණු නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒකට ඒ විදිහට අපිට ආදර්ශ පොසිලයක් හදලා මේ ක්‍රියාකාරකමක් විදිහට බලන්න පුළුවන්. ඒ විදිහට තමයි ඇත්ත පොසිලත් මේ විද්‍යාඥයන්ට හම්බ වෙලා තියෙන්නේ. ඊට පස්සේ සමහර ජීවීන් ඉන්නවා ජීවමාන පොසිල විදිහට. ඒ කියන්නේ මැරිලා නැතුව තාමත් ජීවත් වෙන පොසිල කීපයකුත් තියෙනවා. රෝමි ලක්කන් 3 ලියා ගන්න ජීවමාන පොසිල. පරිණාමිකව ඉතා පැරණි සම්භවයක් සහිත ඇතැම් ජීවීන් වර්තමානයේදී ජීවත් වේ. ඔවුහු වසර මිලියන ගණනාවක් තිස්සේ විවිධ දේශගුණික හා පාරිසරික වෙනස් වීම් වලට මුහුණ දුන්නද අතීතයේ සිට පැවති දේහ ලක්ෂණ බොහෝමයක් එලෙසම පවත්වාගෙන ජීවත් වෙති. එවැනි ජීවීන් ජීවමාන පොසිල ලෙස සැලකේ. ඒතර මේ ජීවමාන පොසිල කියන්නේ පරිණාමයේදී ගොඩාක් ඉස්සර හිටපු සත්තු තාමත් ඒ විදිහටම පොඩි පොඩි වෙනස්කම් විතරක් වෙලා ජීවත් වෙනවා. ඒගොල්ලන්ට අපි කියනවා ජීවමාන පොසිල කියලා. මේට අවුරුදු මිලියන 70කට විතර ඉස්සර. අවුරුදු මිලියන 70ක් කියන්නේ ලොකු ඉතිහාසයක් නේ. මානව පරිණාමය වෙලත් අවුරුදු මිලියන 12යි වෙන්නේ. මිලියන 70ක් කියන්නේ මිනිස්සු පරිණාමයෙන්වත් ගොඩාක් ඉස්සර. වඳ වෙලා කියලා අපේක්ෂා කරපු සීලකැන්ත් කියන මත්ස්‍යයා දකුණු අප්‍රිකානු මුහුදෙන් හොයාගන්නවා. ඒ මත්ස්‍යයාගේ දේහ ලක්ෂණ මීට වසර මිලියන ගානකට තිබු මත්ස්‍යයාට සමානයි කියලා විද්‍යාඥයන් හොයාගෙන තියෙනවා. ඒතර ඒ කියන්නේ සීලකැන්ත් කියන මත්ස්‍යයා ජීවමාන පොසිලයක් වශයෙන් සලකන්න පුළුවන්. පළවෙනි රූපේ ඉන්නේ ඒ සීලකාන්ත කියන මත්ස්‍යය. එයාට ත්‍රිකුණාමලයේ තඹලගම බොක්කාසුද වාසය කරන ලාම්පු බෙල්ලා එයත් ඒ වගේ ජීවමාන පොසිලයක්. ඊට අමතරව බත් කූර කැරපොත්ත පෙනහළු වලින් හුස්ම ගන්න මාළුවෙක් ඉන්නවා ලංෆික්ස් කියලා කියන පෙනහළු මත්ස්‍යය. ඒගොල්ලොත් ජීවමාන පොසිල වශයෙන් සලකනවා. ඊට අමතරව ගිනි හොට කියන මීවන ශාකයත් ජීවමාන ශාක පොසිලයක් විදිහට සලකනවා. මේ ජීවමාන පොසිල නම් කරගන්නේ පළවෙනි එකේ ඉන්න සීලකැන්ත් කියන මාළුව. එයා දකුණු අප්‍රිකානු මුහුදේ තමයි හම්බ වෙන්නේ. යන බත් කූර කියන්නේත් ඒ වගේ ජීවමාන පොසිලයක්. ගොඩාක් කල් පරිණාමයට ලක් වෙලා නැහැ. කැරපොත්තත් එහෙමයි. එයාත් අවුරුදු 5000ක් විතර පරිණාමය වෙච්ච නැති සතෙක් විදිහට සැලකෙනවා. ඊළඟ මෙතන ඉන්නවා පෙනහළු මත්ස්‍ය. ඊට පස්සේ අර ගිනි හොට කියන මීවන ශාකය. මේවත් ලංකාවෙත් තියෙන ඔය පෝර්ට්ලන්ඩ් තැන් මෙහෙම මේ වගේ ශාක ආරක්ෂා වෙලා තියෙනවා. ඊට පස්සේ ත්‍රිකුණාමල වෙරළ ඉන්නවා මේ බොක්කාශ්‍රිත තබලගම් බොක්කාශ්‍රිතව මේ ලාම්පු බෙල්ලා කියන මොලුස්කා සතෙක්. එයත් ජීවමාන පොසිලයක්. මේ වගේ මොලුස්කාවන් ආර්ථ්‍රෝපෝඩාවන් යන මත්ස්‍යයන් සහ මීවන වගේ බීජාණු ශාක ආරක්ෂා වෙලා තියෙන ජීවමාන පොසිල විදිහට. පෘථුවිය මත එක් යුගවලදී සෑදුණු පාෂාණ ස්තර වශයෙන් සකස් වේ. එම ස්තර තුල ශාක හා සත්ත්ව පොසිලද අඩංගු වේ. මුලින්ම තැන්පත් වූ පාෂාණ තට්ටුව පතුලේම පවතින අතර එහි වඩා පැරණි පොසිල පවතී. සමහර තැන්වල පාෂාණ තට්ටු කඩන් වැටිලා ඒවා ස්තර වශයෙන් මේ වගේ ගොඩ ගහලා තියෙනවා. එතකොට ඒ ස්තරවල මේ පල්ලෑම තට්ටු කැණීම් කරපුවාම පරණම පොසිල අපිට හොයාගන්න පුළුවන්. මෑත යුගයේ පොසිල ඉහළම පාෂාණ ස්තරයේ පවතී. උරට යන්න යන්න වර්තමාන කාලේ පොසිලත් මේක ඇතුලෙන් හම්බ වෙනවා. මේ වගේ ඒවා සීරුවෙන් කැණීම් කරන්න ඕනේ. කැණීම් කරන් යද්දි මේ තට්ටු වල තිබිලා පරණ පොසිල අපිට හම්බ වෙනවා. එහෙම පල්ලයට කැණීම් කරන් යනකොට මේ වගේ මේ ජීවමාන පොසිල නැති වුණාට මේ පරණ ජීවත් සත්තුන්ගේ පාසලකුණු අඩිසටහන් ඒ වගේ දේවල් ඊට අමතරව මේ ඒ සත්තුන්ගේ ඇට කැබලි ඒ වගේ දේවල් හම්බ වෙනවා. ඒකට ඒවා අපි පරිණාමය ගැන අධ්‍යයනය කරන්න සාක්ෂි වශයෙන් ගන්නවා. ලංකාවෙත් ඒ වගේ මේ පාෂාණ තට්ටු තැන්පත් වෙච්ච ප්‍රදේශ තියෙනවා.
ඒ ගැන පාඩමක් තියෙනවා 11 වසරේ සිංහල පොතේ. පාෂාණ ස්තරවල ඇති පොසිල අධ්‍යයනයෙන් පෘථුවියේ විවිධ යුගවල ජීවත් වූ ශාකා සතුන්ගේ අනුපිළිවෙල අනාවරණය කර එමගින් ජෛව පරිණාමය ගැන අදහසක් ලබා ගන්න පුළුවන්. ඒතර ඉස්සරම හිටපු ජීවීන් කවුද? ඒගොල්ලෝ ටික ටික වෙනස් වෙලා වර්තමාන ජීවීන් බිහි වෙලා තියෙන ආකාරය ගැන මේ අවදි අපිට මේ අධ්‍යයනයක් කරන්න පුළුවන් මේ පොසිල අධ්‍යයනය කිරීම හරහා. ඒකට අපිට උදව්වක් වෙනවා කාබන් කියන මූලද්‍රව්‍ය. මේ කාබන් මූලද්‍රව්‍ය එක් ආකාරයක් වන විකිරණශීලී කාබන් භාවිතා කරලා පොසිල වල වයස තීරණය කරන්න ක්‍රමයක් තියෙනවා. ඒකට අපි කියනවා කාබන් 12 පරීක්ෂණය කියලා. ඒකට දාගන්න මේ කාබන් 612 කියලා පරීක්ෂණයක් වෙන. ඒ පරීක්ෂණය හරහා කාබන් 612 නෙවෙයි කාබන් 614 මේක පාවිච්චි කරලා අපිට පුළුවන් ඒ පොසිලේ කොච්චරක් වයසද කියලා අනාවරණය කරගන්න. ඒ කාබන් වලින් විකිරණ කාන්දු වීමක් වෙනවා. එතකොට මේ විකිරණ කොච්චර ප්‍රමාණයක් පරිසරයට පිට වෙලා තියෙනවද කියලා අධ්‍යයනය කරපුවාම ඒකේ ආයුෂ පිටිපස්සට ගණනය කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගහක පොත්තක් හම්බුනත් සතෙක්ගේ මොනවා හරි අවයවයක් හම්බුනත් ඒ පරීක්ෂණය කරන්න පුළුවන්. ඒතර ඒකට අර මේ පාසල කුණු වගේ වගන්න බෑ. මොනවා හරි ජීවියේ කොටසක් හම්බ වෙනවා. අස්ත්‍රියක් හරි එයාලගේ අවයවයෙන් කොටසක් හරි ඒ වගේ දෙයක් හම්බුනොත් මේ කාබන් පරීක්ෂණය කරන්න පුළුවන්. ඒතර මේකෙදි ගොඩක් වැදගත් එක්කෙනෙක් තමයි මේ අශ්වයා කියන එක්කෙනා. අශ්වයා පරිණාමය වෙච්ච විදිය අපිට මේ අධ්‍යයනය කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි දැන් සාමාන්‍යයෙන් අපි පරිණාමය ගත්තම මේ පරිණාමය කියලා කියන්නේ අර අපි කියනවා පිටු හැලිච්ච පොතක් කියලා. ඒ කියන්නේ දැන් අර මානව පරිණාමයක් කියන්නේ වඳුරගේ ඉඳන් මිනිහ දක්වා පරිණාමය වෙනවා කියලා. ඒතකොට ඒ පරිණාමයේ සමහර පුරුක් පොසිලවත් හම්බෙලා නැති ඒවා තියෙනවා. ඒතකොට ඒවා නිකන් හිස් පිටු වගේනේ. එහෙම කෙනෙක් හිටියා කියලා අනුමාන වශයෙන් විතරයි කියන්න පුළුවන්. ඊට මේ අශ්වයාගේ පරිණාමයේ ගමන් මඟ බලපුවාම එයාගේ මේ ඉන්න පුළුවන් හැම වෙදීම සතුන්ගේ පොසිල හම්බ වෙලා තියෙනවා. ඒ නිසා අශ්වයාගේ පරිණාමය අපිට මේ පහසුවෙන් අධ්‍යයනය කරන්න පුළුවන් පරිණාමය ගැන ඉගෙන ගන්න කෙනෙක්ට ඉතා වැදගත් වෙනවා මේ අශ්වයාගේ පරිණාමය. පොසිල සාක්ෂි මගින් ජීවීන්ගේ පරිණාමය ගැන නිගමන වලට එළඹීමේදී ගැටලු රැසක් මතුවෙනවා. අදාළ ජීවියාගේ සෑම පරිණාමික අවධියක්ම නිරූපණය වන පරිදි පොසිල සාක්ෂි නොලැබීම මීට හේතුව. බොහෝ ජීවීන් ගැන පොසිල වලින් කියවන වාර්තා අසම්පූර්ණ බැවින් පොසිල සාක්ෂි යනු තැනින් තැන පිටුවිරී ගිය කතාපොතක් වෙන්නකි. නමුත් අශ්වයාගේ පරිණාමික ඉතිහාසය සම්පූර්ණයෙන් අධ්‍යයනය කිරීමට තරම් ප්‍රමාණවත් පරිදි පොසිල සාක්ෂි ලැබී ඇත. එනම් අශ්වයාගේ පරිණාමික ඉතිහාසය ඉතාම හොඳින් අනාවරණය කර ගැනීමට හැකි වෙලා තියෙනවා. මේ තියෙන අශ්වයාගේ පරිණාමයේ රූප සටහන් වලින් පෙන්නලා ඒතර මේ හැම ජීවියෙක්ගෙම වගේ පොසිල හම්බ වෙලා තියෙනවා. ඒ නිසා අශ්වය ඇත්තටම පරිණාම වෙනවා කියලා විශ්වාස කරන්න පුළුවන්. මානව පරිණාමයේම මේම සමහර තැන් හිස්. ඒ කියන්නේ ඒ වගේ තැන් වල හිටපු ජීවීන්ගේ මුකුත් පොසිලයක්වත් හම්බෙලා නැහැ. නූතන අශ්වයාගේ පූර්වජ ජීවියා මීට වසර මිලියන 54කට ඒ කියන්නේ 54.6ක් පමණ පෙර උතුරු ඇමරිකාවේ වාසය කළ සත්ත්ව කුල සැලකේ. සෙන්ටිමීටර් 40ක් පමණ උස කුඩා බල්ලෙකු වැනි මේ සත්වයාටද දිවීමේ හැකියාව තිබූ බවත් පාද ඉතා කුඩා වන අතර පූර්ව ගාත්‍රාවල ඇඟිලි 3ක් පැවති බවත් සොයාගෙන ඇත. තවද මේ ඇඟිලි සිරස්ව පිහිටීම සුවිශේෂී වූ ලක්ෂණයකි. මෙම සත්වයා නූතන අශ්වයා දක්වා පරිණාමය වීමේදී ක්‍රමික වෙනස් වීම් රැසක් සිදු වී ඇත. එහිදී සංචරණ ක්‍රමයේ සහ ආහාර ලබා ගන්නා ක්‍රමවල ක්‍රමික වෙනස්කම් සිදු වේ. මේ විදිහට මේ අශ්වයා ටික ටික පරිණාමය වෙච්ච විදිහ මේ රූප සටහන් වගේම මේ ඇත්තම පොසිලත් හම්බෙලා තියෙනවා. ඒ ඔස්සේ අපිට අධ්‍යයනය කරලා තේරුම් ගන්න පුළුවන්. දැන් 9.3 එතනින් ඉවරයි. ඊට අන්තිම මාතෘකාව තියෙනවා ජෛව විවිධත්වය සඳහා පරිණාමයේ තියෙන වැදගත්කම. පරිසරයේ ඇති සීමිත වූ සම්පත් සඳහා ජීවීන් අතර තරඟයක් තියෙනවා. එම තරඟෙන් ජය ලබන ජීවියා ස්වභාවික වර්ණයකට ලක් වෙලා පරිසරය තුළ ස්ථාපිත වෙනවා. මම අර කලින් කිව්වේ මේ අශ්වයන් හිටියා කියලා බෙල්ල කොට කට්ටිය අධික කට්ටිය. ඒතර මේ බෙල්ල කොටස් මේ ජිරාෆ් ලගේ බෙල්ල කොට ජිරාෆ්ලට වැඩි උස ගස්වල ආහාර පරිභෝජනය කරන්න බෑ. එතකොට ඒ අතරතුරේ තමයි මේ DNA වෙනස් වෙලා නැත්තම්
විකෘතියක් කියලා කියන්නේ. විකෘතියක් නිසා මේ වගේ බෙල්ල උස ජිරාෆ්ලා හැදෙනවා. ඒතර ඒ වගේ ජිරාෆ් කෙනෙක්ට ගොඩක් උස ගස්වල පවා දළු ආහාරයට ගන්න පුළුවන්. ඒතකොට ඒගොල්ලෝ ටික ටික පරිසරයේ පැවැත්ම තහවුරු වෙනවා. ඒතකොට මේ බෙල්ල උස කට්ටියගේ ළමයිනුත් බෙල්ල උසයින් බෙල්ල කොට කට්ටියගේ ළමයිගෙත් බෙල්ල කොටයි. ඒතර බෙල්ල කොට අයට වැඩි උස ගස්වල ආහාර ගන්න බැරි වෙනවා. ඒතකොට ඒගොල්ලෝ තරඟයෙන් පරාජයටපත් වෙනවා. තරඟයෙන් දිනන්නේ අර බෙල්ල උස ජිරාෆ්ලා. ඒතර කාලයක් යනකොට මේ බෙල්ල කොට ජිරාෆ්ලගේ පරම්පරාව නැති වෙලා ගිහිල්ලා බෙල්ල උස කට්ටිය විතරක් පරිසරයේ ඉතුරු වෙනවා. ඒත් මෙන්න මේ විදිහට පරිසරයට ගැලපෙන්නේ නැති ජීවීන් ස්වභාවිකව වර්ණයකට ලක් වෙනවා. වාරණයක් කියලා කියන නැති වෙලා යනවා. අර හොඳ ලක්ෂණ තියෙන කට්ටිය පරිසරය තුළ ඉතුරු වෙලා ව්‍යාප්ත වෙලා යනවා. මෙලෙස ව්‍යාප්ත වන්නේ ස්වකීය පරිසරයට වඩා හොඳින් අනුවර්තනය වෙච්ච ජීවී. පරිණාමික ක්‍රියාවලියේදී කලින් පැවති ජීව විශේෂයකින් අලුත් ජීව විශේෂයක් ඇතිවීම සිදු වෙන්නත් පුළුවන්. දැන් අපි කියන්නේ මේ මත්ස්‍යයන්ගෙන් තමයිලු උභය ජීවීන් සහ උරගයන් පරිණාමය වෙන්නේ. ඊට පස්සේ උරගයන්ගෙන් තමයි පක්ෂීන් සහ ක්ෂීරපායින් පරිණාමයට ලක් වෙන්නේ. ඒතර මේ විදිහට එකපාරට වෙනස් වර්ගයක ජීවියෙක් හැදෙන්නේ. ඒ කියන්නේ මාළුවෙක් උභය ජීවියෙක් වෙන්නේ. එහෙම නැත්නම් උභය ජීවියෙක් ආය උරගයෙක් වෙන්නේ. නැත්නම් උරග සතෙක් පක්ෂියෙක් හරි ක්ෂීරපායියෙක් හරි වෙන්නේ. ඒ වගේ සම්පූර්ණයෙන් වෙනස් ජීවියෙක් වඩටපත් වෙන්නේ අලුත්ම ජීව විශේෂයක් හට ගැනීමට අපි කියනවා විශේෂ ප්‍රාප්තිය කියලා. ඒ වගේ දේවල් කලාතුරකින් ඔය විකෘතියක් නිසා ඇති වෙන්න පුළුවන්. මේ ක්‍රියාවලිය ජෛව විවිධත්වයේ පුළුල් වීමට හේතු වෙනවා. ඒතර මේක නිසා තමයි අලුත් ජීව විශේෂ ඇති වෙන්නේ. ඒතර ඒක සාමාන්‍ය හැමදාම වෙන එකක් නෙමෙයි. අවුරුදු ගානකට සැරයක් ඊටාම කලාතුරකින් මේ වගේ අලුත් ජීව විශේෂයක් ඇති වෙන්න පුළුවන්. ඒකට එහෙම නම් අපි කියනවා විශේෂ ප්‍රාප්තියක් වෙනවා කියලා. ඒතර අලුත් ජීව විශේෂයක් ඒ හරහා ඇති වෙන්න පුළුවන්. ඒතර මේ පරිණාමවාදය ගැන අදහසක් මුලින්ම ඉදිරිපත් කරන්නේ මේ චාල්ස් ඩාවින් කියන විද්‍යාඥයා. එයා නැව්වල යන ගමන් එක එක ප්‍රදේශවල ඉන්න සත්තු ගැන අධ්‍යයනය කරලා තියෙනවා. ඒතර එයා දකිනවා මේ සමහර දූපත්වල ඉන්න සත්තු ඊළඟ දූපතට යද්දී අර ලක්ෂණ වලට වඩා වෙනත් ලක්ෂණ දකිනවා. ඒ කියන්නේ එකම සතා එකේ සමහරුන්ගේ කුරුල්ල වර්ග දැක්ක සමහර කට්ටියගේ දත් තියෙනවා. සමහර කුරුල්ලන්ගේ දත් නැහැ. සමහරුන්ගේ හොට අනිත් දූපතට යද්දී වෙනස් වෙනවා. එතකොට ඒ වගේ එක එක ප්‍රදේශවල ඉන්න එකම විශේෂයක ජීවීන් වුණත් පුළුල් විවිධත්වයක් තියෙනවා කියලා මෙයා දකිනවා. ඊට පස්සේ තමයි මෙයා තීරණය කරන්නේ මේ විදිහට පරිණාමවාදයක් සිදු වෙන්නේ නැත්නම් පරිණාමයක් නිසා තමයි මේවා ජීවීන් වෙනස් වෙන්නේ කියලා ඒ ඔස්සේ පරීක්ෂණ කටයුතු කරනවා. ඒ නිසා අපි පරිණාමවාදයේ පියා ලෙස මෙන්න මේ චාල්ස් ඩාවින් කෙනෙක් වෙනවා සැලකනවා. එයා නාවිකයෙක් විදිහට දේශ ගවේෂණ කටයුතු තමයි කරලා තියෙන්නේ. ඒ අතර තමයි මෙයා පරිණාමය ගැන අධ්‍යයනය කරන්නේ. සින්දුවකුත් තියෙන චාල්ස් ඩාවින් කිව්වා බයිලා කියලා. එයා කියප එක ඉතින් මේ පිළි අරගෙන අපි කියනවා දැන් පරිණාමවාදය වෙලා කියලා. නමුත් වර්තමානයේ මේකට විරෝධතාවක් එකතු වෙලා තියෙනවා. පරිණාමවාදයේ බොරු කියන්නේ ගොඩක් විද්‍යාඥයෝ දැන් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒතර පරිණාමය ගැන විද්‍යාත්මකව පිළිගන්න පුළුවන් ස්වභාවික වර්ණවාදයක් එයා තමයි කිව්වේ. මෙතන මේ අර මම කිව්වේ බෙල්ල උස ජිරාෆ්ලේ ඉතුරු වෙන ඒවා ටිකක් අපිට පිළිගන්න පුළුවන්. අන්න ඒ වගේ මේ ඒවට අපි කියනවා ස්වභාවික වර්ණවාදය කියලා. ඒක ඉදිරිපත් කරන්නේ මේ චාල්ස් ඩාවින් කියන විද්‍යාඥයා. ඒ නිසා පරිණාමවාදයේ පියා විදියට මෙයාව පිළිගන්නවා. ඔය ටික තමයි තියෙන්නේ ඒතර පරිණාමවාදය ගැන දැනගන්න. පල්ලේ පොඩි ප්‍රශ්න ටිකක් දීලා තියෙනවා ටිකක් බලන්න. එකෙන් අහලා තියෙනවා මේ ස්වයංසිද්ධ ජනනවාදයේ සත්‍ය නොවෙනවා කියලා පරීක්ෂණාත්මකව තහවුරු කරපු විද්‍යාඥයෝ. අපි අර ගිය සතියේ කිව්වේ මේ අජීවී වස්තු වලින් ජීවීන් හැදෙනවා කියලා. ඒක බොරු කියලා ඉස්සෙල්ලාම මේ පැහැදිලිව සදාටම ඔප්පු කරේ කවුද? අර හංසකරක් තියෙන මේ ප්ලාස්කුවක් අරගෙන ඒක ඇතුළට පෝෂණ මාධ්‍යයක් දාලා සුද්ධ ජීවීන්වත් ඒක හැදෙන්නේ නැහැ කියලා දෙන්නේ. ඊ සතිය ආපු එකේ උත්තරේ කියන්නත් ජීවී සම්මවය ගැන වාද කීපයක් තිබ්බන ඉස්සර විශේෂ මැවුම් වාදය තිබ්බා. ඒක ආගමික මතයක් නිසා විද්‍යාත්මක රසායනික මේකද? රසායනික මැවුම් වාදයද? නෑ දැන් ජීව පරිණාමය සම්බන්ධ වාද කීපයක් තිබ්බනේ. පළවෙනි වාදය තමයි විශේෂ මැවුම් වාදය. ඒක ජීවීන් මැව්වා කියන එක පිළිගන්නේ නෑනේ දැන්. ඊට පස්සේ තව වාදයක් තමයි කොස්මොසොයික් වාදය. පිටසක් වලින් අර උල්කාපාත වලින් එන ජීවීන් ආව කියන එක. ඒකත් පිළිගන්නේ නෑනේ විද්‍යාඥයෝ. ඊට පස්සේ ස්වයංසිද්ධ ජනනවාදය. අජීවී වස්තු වලින් මස් කෑලි වලින් Sir, Louis Pasteur. ඒතකොට ඒක බොරු කියලා ඔප්පු කරන්නේ ලුවී පාස්කල් කියන විද්‍යාඥයා. සංකේර ක්‍රිස්තියානි ආගම් වලින් යාට ලොකු තෑගි මුදල් එම හම්බුණා කියලා.
පෘථිවිය මත ජීවයේ සම්භවය ගැන දැනට පිළිගත් මාද මේ ස්වයං ජනනවාදයත් බොරු කියලා ඔප්පු වෙනවනේ. ඒතර දැන් පිළිගන්න වාදය මොකද්ද? මේ අර සුප් එකක් ඇදලා සුප් එකෙන් ඒක සාරික ජීවියෙක් ඇදලා එහෙම උනේ කියලා ලොකු ඇස්සක් එන්නේ. ඒ වාදයට මොකද්ද අපි කියන්නේ? රසායනික වාදය හරි මොකක්ද නැස් මේකට අපි කියනවා ජෛව රසායනික පරිණාමවාදය. මේ වාදය තමයි දැන්ට පිළිගන්නේ. ඊට පස්සේ පරිණාමය ගැන නිගමන වලට එළඹෙනකොට පොසිල වගේ ගොඩක් වැදගත් සාක්ෂි හම්බ වෙනවා. පොසිලයක් කියන්නේ කුමක්දයි කියලා සරලව පහදන්න කියලා කියනවා. දැන් අපි අද කරේ පොසිල කියන්නේ මෙන්න මේක ලියන්න. ජීවියෙකුගේ ජීව කොටස් යම් ආකාරයකට සංරක්ෂණය වෙච්ච සම්පූර්ණ ජීවියෙක් හරි ඒ ජීවියෙක්ගේ දේහ කොටසක් එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ සලකුණු වගේ දේවල් සංරක්ෂිත වෙච්ච ප්‍රදේශයකට පොසිලයක් කියලා කියනවා. ඒක එතනට ලියන්න. යම් ආකාරයකට සංරක්ෂණය වුණු ජීවියෙක් හරි ජීවියෙක්ගේ දේහ කොටසක් හරි ඔවුන්ගේ සලකුණු හරි තියෙන සංරක්ෂිත වෙච්ච ප්‍රදේශය. ඒක අයිස්කන්ධයක් වෙන්න පුළුවන්, පාෂාණයක් වෙන්න පුළුවන්, මැණික් ගලක් වෙන්න පුළුවන්, ගිනි කන්දකින් හැදිච්ච අලු වෙන්න පුළුවන්, පීට් නිදියක් වෙන්න පුළුවන්. හරි ඊට පස්සේ ජීවමාන පොසිල සලකන්න පුළුවන් ජීවියෙක් නම් කරන්න කියලා. ජීවමාන පොසිල වශයෙන් කවුද සලකන්න පුළුවන්? බත්පුරා බත්කූර පුළුවන්. ඊළඟට කැරපොත්ත පුළුවන්. පෙරපොත් සීලකාන්ත වගේ මාළු. යාළු මත්ස්‍ය පෙනහළු මත්ස්‍ය පුළුවන්. ගිනි හොට කියන මේ ශාකය පුළුවන්. මීවන ශාකය පුළුවන්. ඒ වගේ ඒවා අපි ජීවමාන පොසිල වශයෙන් සලකනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ කෙටි ප්‍රශ්න අපි කරා නේද මේකේ? මේ පරිණාමය මේක කරේ නෑ අර මේ අර ටියුට් තිබ්බ නෑනේ කොලේක කරා මේක අර මේ ඉතුරු වෙච්ච ප්‍රශ්න ටිකක් පොඩ්ඩක් බලන්න. ප්‍රශ්නාංග 6 කරේ නෑ අපි. 6 වෙනි එකෙන් අහලා තියෙනවා ජීවමාන පොසිලයකට උදාහරණයක් ගන්න. දැනට ඉන්න බත්පුරා බත්කූරයි. පුරා පරිණාමික ක්‍රියාවලදී අලුත් ජීව විශේෂයක් හැදෙනවා නම් කලාතුරකින් එකපාරට අලුත් ජීවියෙක් හැදෙනවා. ඒකට අපි කියනවා විශේෂ විශේෂ ප්‍රාප්තිය කියලා කියන්නේ. ආරම්භක සරල ජීවීන්ගේ ඉඳන් වර්තමාන සංකීර්ණ ජීවීන් දක්වා ක්‍රමිකව සිදුවන විකාශනයට මොකද කියන්නේ? පරිණාම පරිණාමය කියන්නේ ඒක. පරිණාමික ක්‍රියාවලිය පිළිබඳ සම්පූර්ණ පොසිලමය සාක්ෂි සහිත ජීවියෙක් ලෙස සලකන. ගොඩක් අය අර පිටු විරිච්ච පොතක් වගේ කියලා කිව්වා. අශ්වය අශ්වයාගේ පරිණාමික ක්‍රියාවලිය ගත්තම එයාගේ ගොඩක් මේ පොසිල හම්බෙලා තියෙනවා හැම අවස්ථාවකම වගේ පොසිල. මානව පරිණාමය ගැන ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන සාක්ෂියක් තියෙන ප්‍රදේශයක් නොවන්නේ මේ මානව පරිණාමය ගැන තියෙනනේ හෝමෝ ඉරෙක්ටස් එහෙම ඊට පස්සේනේ හෝමෝ සේපියන් හැදෙන්නේ. බලංගොඩ මානවයා කියලා මේගොල්ලෝ අහලා තිබුණේ. ඉබ්බන් කටුවද නැත්නම් ඒතකොට ඒගොල්ලෝ ගැන මේ හම්බෙන ප්‍රදේශ තමයි ඔය ඉබ්බන් කඩුව, බටදොබලෙන, කාහියන්ගල, රාවණායල ඒ වගේ ප්‍රදේශවලින් මානව පරිණාමය ගැන සාක්ෂි හම්බෙනවා. මේ තමලගමුව බොක්කේ ඉන්නේ මේ මිනිහෙක් නෙමෙයි කවුද ඒක ඉන්නේ. රත්නපුර පැත්තේ මේ සිංහෙක්ගේ දතක්ද නියපොත්තක්ද කොහෙද හම්බෙලා තියෙනවා නේද? ඒ කියන්නේ ලංකා සිංහයෝ ඉඳලා තියෙනවා කියන නේද?
ලංකාවේ සිංහ හිටියා කියන්නේ සාක්ෂි. ඒක තමරගම් බොක්කෙන් හම්බෙන්නේ ලාම්පු බෙල්ලා කියලා මොලුස්කා ජීවිය තමයි කියන්නේ. ඊට පස්සේ මේකෙත් පිළිගාන ටිකක් ඉතුරු නෑනේ. ප්‍රශ්නාංක 5 බලන්න. අනේ 4 ඉඳන් බලන්න. 4 වෙනි එක ජීවමාන පොසිලයක් නොවන්නේ ඩයිනසෝර් ඩයිනෝසර් ජීවමාන නැහැ. පරිණාමවාදයේ පියා කියලා හඳුන්වන්නේ චාල්ස් ඩාර්වින් චාල්ස් ඩාර්වින් තමයි පරිණාමවාදයේ පියා. පොසිල වල වයස තීරණය කරන්න යොදා ගන්න මූලධර්ම කාබන් මේ අර කිව්වේ විකිරණශීලී කාබන් කියන කාබන් 6004 කියන මූලධර්ම. පරිණාමය ගැන ශ්‍රී ලංකාවේ සාක්ෂි තොරතුරු නොමැති මානව පරිණාමය ගැන ශ්‍රී ලංකාවේ සාක්ෂි නැති ප්‍රදේශය කුරුවිට බටදොබට ඉස්සෙල්ලා කිව්වේ ඒක යාපව්ව විහාරයෙන් හම්බ වෙන්නේ මේ බලංගොඩ පැතිවල තියෙන කුරුවිට බටදොඹල එන කාහියන්ගල පොම්පරිප්පු ඉබ්බන් කඩුව ඉතිහාසයටත් ඔයගලන්ට තියෙනවා. ඒ වගේ ප්‍රදේශ වලින් සාක්ෂි හම්බ වෙනවා. යාපව්ව විහාරයේ මානව සාක්ෂි හම්බ වෙනවා. අනිත් ඒවා අපි කරමු. මෙතනත් පල්ලේ ප්‍රශ්න ටික කරේ F එකේ නම් දාන්නකො හරි වැරදි ඉස්සර. එකෙන් ආදින පරිණාමය ගැන නිගමන වලට එමෙද්දී පොසිල අධ්‍යයනය ලැබෙන සාක්ෂි පමණක් වැදගත් වෙනවා. පොසිල ගැන සාක්ෂි විතරක් ප්‍රමාණවත් වෙනවා. නෑ ගිනි හොට කියන යෝධමී වන ශාකයේ ජීවමාන පොසිලයකි. හරි හරි සර්. ඒක ජීවමාන පොසිලයක් වශයෙන් ගන්න. පරිණාමවාදයේ පියා ලෙස සැලකෙන්නේ ලුවී පාස්චර් විද්‍යාඥයායි. වැරදි. වැරදීනේ. එයා කරේ ස්වයං ජනවාදී බොරු කියලා ඔප්පු කරා. ජීවමාන පොසිල ලෙස සැලකෙන ජීවීන් තුල අතීතයේ සිට පැවතෙන දේහ ලක්ෂණ ආරක්ෂා වී ඇත. ජීවමාන පොසිල. හරි සර් හරි සර්. ජීවමාන අශ්‍යා පරිණාම ක්‍රියාවලට භාජනය වූ සත්වයකි. සර් ආයේ මේ හරි. ලොග් වෙන්න ඕනේ. නෑ ආයෙ ඕනේ නෑ. හරි හරි. ආරම්භක සරල ජීවීන්ගේ සිට වර්තමාන ජීවීන් දක්වා ක්‍රමික විකාශනයේ පරිණාමය ලෙස හැඳින්වේ. හරි.